ආදරණීය දරුවනේ ඔබ අදත් මා සමග එක්වන්නේ ජීව විද්‍යා විෂය නිර්දේශය තුළ තවත් පාඩමක වැදගත් විෂය කරුණු රාශියක් සාකච්ඡා කිරීමටයි. දැන් අපි පසුගිය පාඩමේදී සාකච්ඡා කළේ සෛලීය ශ්වසන ක්‍රියාවලියේ ආරම්භක කොටස වන ස්වායු ශ්වසනය සම්බන්ධව. එහි අවසාන කොටස තමයි අද දිනම සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ. ඒ තමයි නිර්වායු ශ්වසනය. ස්වායු ශ්වසනය ගැන කරුණු අවබෝධ කරගත්ත දරුවෙක්ට නිර්වායු ශ්වසනය පිළිබඳව හරිම පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. ස්වායු ශ්වසනයේ තරම් දීර්ඝ පාඩමක් නොවන නිසා මේ කරුණු ඉක්මනින් වටහා ගන්නත් අපිට වැඩි කරුණු ප්‍රමාණයක් මුණ ගැහෙන්නේ නැහැ මේ කොටසේදී. ඒ නිසාම ප්‍රධාන ප්‍රශ්න කීපයක් අපේ සාකච්ඡාවට භාජනය වෙනවා. ඒ ප්‍රශ්න වලට පිළිතුරු සපයීමට ඔබව පුහුණු කරනවා. දැන් දරුවනේ නිර්වායු ශ්වසනය කියලා අදහස් කරන්නේ මොකක්ද? නිර්වායු ශ්වසනය කියලා අදහස් කරන්නේ අණුක ඔක්සිජන් නොමැති විට ග්ලූකෝස් බිඳ දැමීමේ ක්‍රියාවලිය. හරිම සරලව කියනවා නම් අණුක ඔක්සිජන් නොමැති විට ග්ලූකෝස් බිඳ දැමීමේ ක්‍රියාවලිය තමයි නිර්වායු ශ්වසනය කියන්නේ. මේ නිර්වායු ශ්වසන ප්‍රතික්‍රියා මාලාව මුළුමනින්ම සයිටෝසෝලය තුල තමයි සිද්ධ වෙන්නේ. ඒකට අවශ්‍ය වන්නා වූ එන්සයිම සියල්ලම සයිටෝසෝලය තුල පවතිනවා. දරුවනේ මම ග්ලයිකොලිසිය ගැන සාකච්ඡා කරද්දී කිව්වා ග්ලයිකොලිසිය කියන ක්‍රියාවලිය සඳහා අණුක ඔක්සිජන්ගේ දායකත්වයක් බලපාන්නේ නැහැ කියලා. අණුක ඔක්සිජන් තිබුණත් නැතත් ග්ලයිකොලිසිය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ අනුව නිර්වායු ශ්වසන ක්‍රියාවලියේදීත් ග්ලයිකොලිසිය අපිට දැක ගන්න පුළුවන්. මොකද ඔක්සිජන්ගේ භාවිතයක් නොමැති නිසා. ඇත්තටම නිර්වායු ශ්වසන ක්‍රියාවලියේ ආරම්භකම පියවර නැත්නම් ආරම්භක අදියර තමයි ග්ලයිකොලිසිය. දැන් ග්ලයිකොලිසියේදී සුපුරුදු පරිදි ග්ලූකෝස් අණුවක් කාබන් පරමාණු තුනේ පයිරුවේට් අණු දෙකක් බවට බිඳ වැටෙනවා. එතනදී ශුද්ධ ATP ලාභයේ විදිහට ATP අණු දෙකකුත් ඔක්සිහරණ ක්‍රියාවලිය මගින් NADH අණු දෙකකුත් නිපද වෙනවා. ඒක නිර්වායු ශ්වසනය තුල සිදුවන ග්ලයිකොලිසියේදීත් කිසිම වෙනසකින් තොරව සිද්ධ වෙන ක්‍රියාවලිය. දැන් නිර්වායු ශ්වසනය ස්වායු ශ්වසනයෙන් ඊළඟට වෙනස් වන සාධකය තමයි මේ හැදෙන පයිරුවේට්. ඒ පයිරුවේට්ගේ ඉදිරි ප්‍රතික්‍රියා සඳහා මයිටොකොන්ඩ්‍රියාව තුළට ඇතුල් වෙන්න අවශ්‍යයි. මයිටොකොන්ඩ්‍රියාව තුළදී පයිරුවේට්ගේ ඉරණම විසඳෙන්න නම් ස්වායු තත්ත්ව අවශ්‍යයි කියලා මම කලින් පාඩමේදී සඳහන් කළා. ස්වායු තත්ත්වයටදී විතරයි පයිරුවේට්ව තවදුරටත් ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් කරන්නට හැකි වෙන්නේ. ඒ වගේම ස්වායු තත්ත්වයටදී පමණයි NADH FADH2 වගේ අධිශක්ති සංයෝග භාවිතා කරලා ATP නිෂ්පාදනය කරන්න හැකි වෙන්නේ. දැන් එහෙමනම් නිර්වායු ශ්වසන ක්‍රියාවලියේදී මේ සෑදෙන පයිරුවේට් ඒ වගේම NADH මේ අණුවල ඉදිරි ප්‍රතික්‍රියාවන් සාමාන්‍ය පරිදි ස්වායු තත්ත්වයටදී සිදුවන පරිදි සිද්ධ වෙන්නේ නැහැ. මොකද අණුක ඔක්සිජන් නොමැති නිසා පයිරුවේට් තවදුරටත් බිඳ හෙලන්නට අපහසුයි. ඒ වගේම NADH භාවිතා කරලා ATP නිපදවීමත් අපහසුයි. දැන් ඒ නිසා නිර්වායු ශ්වසනය ස්වායු ශ්වසනයෙන් වෙනස් වෙනවා. අපි මේ විෂය කරුණුත් එක්ක එකතු වෙමු. නිර්වායු ශ්වසනය යනු කුමක්ද? ඒක ඉස්සෙල්ලාම අපි සම්පූර්ණ කරමු. අපි දන්නවා අණුක ඔක්සිජන් නොමැති විට අණුක ඔක්සිජන් නොමැති විට ග්ලූකෝස් බිඳ දැමීම ඒක තමයි දරුවනේ නිර්වායු ශ්වසනය කියලා අදහස් කරන්නේ. අණුක ඔක්සිජන් නොමැති විට ග්ලූකෝස් බිඳ දැමීම තමයි නිර්වායු ශ්වසනය කියන්නේ. අපි සාකච්ඡා කරපු කරුණු බලමු. මේ සිදුවන්නේ සයිටෝසෝලය තුල වේ. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සයිටෝසෝලය තුල. ඒ සඳහා අවශ්‍ය එන්සයිම සයිටෝසෝලය තුල පවතිනවා. මේකට අවශ්‍ය එන්සයිම සයිටෝසෝලය තුල තියෙනවා. අණුක ඔක්සිජන් නොමැතිව පයිරුවේට් තව දුරටත් බිඳ නොවැටේ. අණුක ඔක්සිජන් නොමැතිව පයිරුවේට් තව දුරටත් බිඳ වැටෙන්නේ නැහැ. ඒ වගේම ග්ලයිකොලිසියේදී නිෂ්පාදනය වෙච්ච අර NADH අණු දෙක ඒ අණු දෙකෙන් ATP නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය NADH ප්‍රයෝජනයට ගන්නට අපහසු වෙනවා. ඇත්තටම NADH ගේ ඉරණමට මොකද්ද වෙන්නේ? නිර්වායු ශ්වසන ක්‍රියාවලියේදී NADH කෙන් ATP ශක්තිය නිපදවා ගැනීමට නොහැකි නිසා මේ NADH අණු නැවත බිඳ හෙලලා NAD+ බවට පත් කරනවා.
ඒ කියන්නේ මේ ක්‍රියාවලිය තුලදී සිද්ධ වෙන්නේ NAD+ ප්‍රතිචක්‍රීකරණය වීමක්. මොකද NAD+ සීමාකාරී ප්‍රමාණයකින් සීමා සහිත ප්‍රමාණයකින් තමයි නිර්වායු ශ්වසන ක්‍රියාවලියේදී සෛල තුල පවතින්නේ. ඒ NAD+ NADH බවට ඔක්සිහරණය වෙලා නැවත NADH බිඳ හෙලලා NAD+ ප්‍රමාණය වැඩි කරනවා. ඒ අනුව NAD+ සීමාකාරී වීම නිසා NADH ප්‍රතිචක්‍රීකරණය කරලා NAD+ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව වැඩි කරනවා. NADH බිඳ වැටීමේදී නැවත NAD+ ලැබෙනවා. ඒ NAD+ භාවිතා කළ නැවත NADH නිපදවන්න පුළුවන්. ඒ හැරුණුකොට ශක්තිය නිපදවීමක් NADH භාවිතයෙන් සිද්ධ වෙන්නේ නැහැ ස්වායු තත්වයක් නොමැති නිසා. මෙන්න මේ අවබෝධය මූලිකවම ඔබට අවශ්‍ය වෙනවා. අපි යමු ඊළඟ කොටසට. පැසීම. මොකද්ද මේ පැසීම කියන්නේ? දරුවනේ පැසීම කියලා අදහස් කරන්නේ අණුක ඔක්සිජන් නොමැති විට ATP නිෂ්පාදනය නැත්නම් ATP සංශ්ලේෂණ ක්‍රියාවලිය තමයි පැසීම කියන්නේ. අණුක ඔක්සිජන් නොමැති විට ATP නිපදවීමේ ක්‍රියාවලිය පැසීම. අපි ඒක ලියමු. අණුක ඔක්සිජන් නොමැති විට අණුක ඔක්සිජන් නොමැති විට ATP සංශ්ලේෂණය අණුක ඔක්සිජන් නොමැති විට ATP සංශ්ලේෂණය වීම පැසීම කියලා හඳුන්වනවා. පැසීම ආකාර දෙකකට අපිට සෛලවල දකින්න පුළුවන්. ඒ ආකාර දෙක මොකක්ද? එකක් තමයි එතිල් මධ්‍යසාර පැසීම හෙවත් එතනෝල් පැසීම. අනෙක ලැක්ටික් අම්ල පැසීම. අපි ඒක සම්පූර්ණ කරමු. එතිල් මධ්‍යසාර පැසීම. මේක එතනෝල් පැසීම කියලත් හඳුන්වනවා. එතනෝල් පැසීම. දෙවනි පැසීමේ ආකාරය තමයි ලැක්ටික් අම්ල පැසීම. ලැක්ටික් අම්ල පැසීම. ඒතර පැසීම දෙආකාරයක් තියෙනවා. එතිල් මධ්‍යසාර පැසීම නැත්නම් එතනෝල් පැසීම සහ ලැක්ටික් අම්ල පැසීම කියලා ආකාර දෙකක් තියෙනවා. දැන් දරුවනේ අපි ඊළඟට සූදානම් වෙන්නේ මේ පැසීමේ ආකාර දෙක පිළිබඳව ගැඹුරින් කරුණු අධ්‍යයනය කරන්නට. අපි බලමු. එතිල් ඇල්කොහොල් පැසීම නැත්නම් එතිල් මධ්‍යසාර පැසීම නැත්නම් එතනෝල් පැසීම. දැන් මේ ක්‍රියාවලියේදී ඔබට පේනවා ග්ලූකෝස් අණුවක් තමයි ඔක්සිජන් භාවිතයක් වෙලා නැහැ. ග්ලූකෝස් අණුවක් බිඳ වැටෙනවා. එතිල් මධ්‍යසාර නැත්නම් එතනෝල් අණු දෙකක්, කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක්, ATP අණු දෙකක් සහ තාප ශක්තිය බවට පරිවර්තනය වෙනවා. දැන් මේ ක්‍රියාවලියේදී පළමු පියවර ග්ලයිකොලිසිය. දැන් නැවත මම ග්ලයිකොලිසිය ඔබට හඳුන්වා දීමට තරම් අපහසු නැහැ, අමාරු නැහැ. ඔබට මතකයි මේවා. ග්ලයිකොලිසියේදී සිද්ධ වෙන්නේ මොකද්ද? ග්ලයිකොලිසියේදී සිද්ධ වෙන්නේ කාබන් 6 ග්ලූකෝස් අණුවක් කාබන් 3 පයිරුවේට් අණු දෙකක් බවට බිඳ වැටෙනවා. ශුද්ධ ATP ලාභයේ විදිහට ATP අණු දෙකකුත් ඒ වගේම NADH අණු දෙකකුත් ප්‍රතිඵල වෙනවා. හරි. එතනින් එහාට සිද්ධ වෙන්නේ මොකද්ද? අන්න ඒ ගැනයි ඔබ හොඳින් දැනගත යුතු වන්නේ. පළමු පියවර වන්නේ ග්ලයිකොලිසියයි. එනම් එක් ග්ලූකෝස් අණුවක් පයිරුවේට් අණු දෙකක්, ATP අණු දෙකක් සහ NADH අණු දෙකක් බවට පත්වේ. මෙතනදී හැදෙන පයිරුවේට් අණු දෙක පියවර දෙකකින් ප්‍රතික්‍රියාවකට ලක් වෙනවා. පියවර දෙකකින් ප්‍රතික්‍රියාවලට ලක් වෙනවා. මුලින්ම වෙන්නේ මේ කාබන් 3 පයිරුවේට් අණු දෙක කාබන් 2 ඇසිටල්ඩිහයිඩ් අණු දෙකක් බවට බිඳ වැටෙන එක. ඒතර ඔබට තේරෙනවා කාබන් 3 කෙනා කාබන් 2 කෙනා බවට පත් වෙනකොට කාබන් එකක් අඩු වෙලා වෙන්න පුළුවන් හොඳම දේ එක පයිරුවේට් අණුවකින් එක CO2 අණුව බැගින් පයිරුවේට් අණු දෙකෙන් CO2 අණු දෙකක් ඉවත් වෙලා ඒ කියන්නේ කාබොක්සිල් හරණයක් සිද්ධ වෙලා. කාබොක්සිල් හරණයක් සිද්ධ වෙලා. බලන්න. පළමු පියවරේදී CO2 අණු දෙකක් පිට කරමින් මොනවද ලැබෙන්නේ? ඇසිටල්ඩිහයිඩ් අණු දෙකක් සෑදේ. මෙතනදී CO2 පිට වෙනවා කියලා කියනවා. CO2 පිට වෙනවා කියන්නේ කාබොක්සිල් හරණයක් සිද්ධ වෙනවා. කාබොක්සිල් හරණයක් සිද්ධ වෙනවා. දරුවනේ දෙවන පියවරේදී සිද්ධ වෙන්නේ ඇසිටල්ඩිහයිඩ් ඔක්සිහරණය වෙලා එතනෝල් බවට පත් වෙනවා. නැත්නම් ඇසිටල්ඩිහයිඩ් එතනෝල් බවට
ඔක්සිහරණය වෙනවා. දෙවන පියවරේදී වෙන්නේ ඇසිටල්ඩිහයිඩ් එතනෝල් බවට ඔක්සිහරණය වෙනවා. ඒ ක්‍රියාවලිය සඳහා අර ග්ලයිකොලිසිය නිෂ්පාදනය වෙච්ච NADH අණු දෙක වැය වෙනවා. NADH අණු දෙක වැය වෙනවා. දැන් ඔබට පැහැදිලි මේ එතනෝල් පැසීම නැත්තම් එතිල් මධ්‍යසාර පැසීමේ ක්‍රියාවලිය. මෙතනදී මුලින්ම සිද්ධ වුණේ ග්ලයිකොලිසිය. ග්ලයිකොලිසිය ප්‍රතිඵල විදිහට පයිරුවේට් අණු දෙකක්, NADH අණු දෙකක් සහ ශුද්ධලාභයේ විදිහට ATP අණු දෙකක් ලැබුණා. ඊට පස්සේ සිද්ධ වුණ දේ තමයි පයිරුවේට් අණු දෙක පියවර දෙකකින් ප්‍රතික්‍රියාවට ලක් වෙනවා. පළමු පියවරේදී වෙන්නේ පයිරුවේට් අණු දෙක කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් නිදහස් කරමින් නැත්තම් කාබොක්සිල් හරණයට ලක් වෙමින් කාබන් පරමාණු දෙකේ ඇසිටල්ඩිහයිඩ් අණු දෙකක් බවට පත් වෙනවා. දෙවන පියවරේදී සිද්ධ වෙන්නේ මේ ඇසිටල්ඩිහයිඩ් අණු දෙක එතනෝල් අණු දෙකක් බවට ඔක්සිහරණයට ලක් වෙනවා. මේ ක්‍රියාවලියට NADH අණු දෙක භාවිතා වෙනවා. NADH අණු දෙක මේ ක්‍රියාවලියට වැයවීමක් සිද්ධ වෙනවා. දැන් එතිල් මධ්‍යසාර පැසීමේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කවුද? මේක හොඳට තේරුම් ගන්න ඕනේ. දරුවනේ මේ ක්‍රියාවලියේදී අවසාන සංයෝගය කවුද? එතනෝල්. එතිල් මධ්‍යසාරය තමයි ලැබෙන්නේ. එතනෝල් ඊට පෙර තත්ත්වය තමයි ඇසිටල්ඩිහයිඩ්. එතකොට ඇසිටල්ඩිහයිඩ් NADH ගෙන් ඉලෙක්ට්‍රෝන සහ H+ ප්‍රතිග්‍රහණය කරලයි එතනෝල් බවට පත් උනේ. එතකොට අවසාන සංයෝගය එතනෝල් නම් එතනෝල් නිර්මාණය වෙලා තියෙන්නේ ඇසිටල්ඩිහයිඩ් H ධන අයන සහ ඉලෙක්ට්‍රෝන NADH ගෙන් ලබාගෙන කියන්නේ ඔක්සිහරණය කරගෙන තමයි එතනෝල් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් දැන් අපිට තේරෙනවා අවසාන H ප්‍රතිග්‍රාහකයා නැත්නම් අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කියන්නේ ඇසිටල්ඩිහයිඩ්. මොකද එයා තමයි අවසාන වතාවට ඉලෙක්ට්‍රෝන සහ H ධන අයන ප්‍රතිග්‍රහණය කරලා ලබාගෙන අවසාන ඵලය වන එතනෝල් නිර්මාණය කරේ. ඒ නිසා දරුවනේ එතිල් මධ්‍යසාර පැසීමේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා අපිට කියන්න පුළුවන් කාබන් පරමාණු දෙකක් දරන ඇසිටල්ඩිහයිඩ්. ඇසිටල්ඩිහයිඩ් තමයි අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා. දැන් බොහෝමයක් බැක්ටීරියාවන් මේ එතනෝල් පැසීම සිද්ධ කරනවා. නමුත් මේක සුලභව කරන දිලීර වර්ගයක් ඉන්නවනේ. ඉතා සුලභව එතිල් මධ්‍යසාර පැසීම කරන ජීවියා දිලීරයක් එයා තමයි අපි කියන්නේ ඊස්ට් කියලා. ඊස්ට් කියන්නේ එයාට දරුවෝ. ඊස්ට් කියන්නේ එයාට. ඇත්තටම ඊස්ට්ගේ විද්‍යාත්මක නාමය සැකරොමයිසස් සෙරවිසියේ. සැකරොමයිසස් සෙරවිසියේ. මේ ඊස්ට් කියන්නේ දිලීර කාණ්ඩයේ සමාජිකයෙක්. සැකරොමයිසස් සෙරවිසියේ. ඉතින් එතිල් මධ්‍යසාර පැසීම පිළිබඳව අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මෙන්න මේ කරුණු ටික. හරි? අපි අවසානයේදී සාරාංශයකට එමු. මේ පැසීමේ ආකාර දෙකම සාකච්ඡා කරලා අවසන් වුණාම. දරුවනේ මම ඊළඟට කැමති ලැක්ටික් අම්ල පැසීම පිළිබඳව ඔබේ දැනුම වැඩි කරන්න. ලැක්ටික් අම්ල පැසීම. මේ බලන්න. ලැක්ටික් අම්ල පැසීමේ ක්‍රියාවලියේදී සමස්ත ප්‍රතික්‍රියාව ඉදිරිපත් කරලා තියෙනවා ග්ලූකෝස් අණුවක්, ලැක්ටික් අම්ල අණු දෙකක්, ලැක්ටික් අම්ලයේ කාබන් පරමාණු 3යි තියෙන්නේ. එවැනි අණු දෙකක්, ATP අණු දෙකක් සහ තාපය නිෂ්පාදනය වෙනවා. දැන් ලැක්ටික් අම්ල පැසීමේදී පළමු පියවර වන්නේ ග්ලයිකොලිසිය. පළමු පියවර වෙන්නේ මොකද්ද? ග්ලයිකොලිසියම තමයි. හරි? එතකොට දරුවනේ මෙහිදී එක ග්ලූකෝස් අණුවක් බිඳ වැටිලා කාබන් පරමාණු 3 පයිරුවේට් අණු දෙකකුත් ඒ වගේම NADH අණු දෙකකුත් ශුද්ධලාභයේ වශයෙන් ATP අණු දෙකකුත් ප්‍රතිඵල කරනවා. ඊළඟට මේ සෑදෙන පයිරුවේට් ඍජුවම ලැක්ටික් අම්ලයේ බවට පරිවර්තනය වීම තමයි මේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. පියවර දෙකකට යන්නේ නැහැ. දැන් එතනෝල් පැසීමේදී පියවර දෙකකට ගියානේ. පයිරුවේට් ඇසිටල්ඩිහයිඩ් වීම පළවෙනි පියවර, දෙවෙනි පියවර තමයි ඇසිටල්ඩිහයිඩ් එතනෝල් බවට ඔක්සිහරණය වීම. නමුත් මෙතනදී ඍජුවම පයිරුවේට් ලැක්ටික් අම්ලයේ බවට පත් වෙනවා. පසුව පයිරුවේට් ඍජුවම ලැක්ටික් අම්ල අණු දෙකක් බවට පත් වේ. මේ ක්‍රියාවලිය තුළදී අපිට පේන දෙයක් තමයි කාබන් අඩු වෙලා නැහැ. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් විදිහට කාබන් ඉවත් වෙලා නැහැ. කාබොක්සිල් හරණයක් වෙලා නැහැ. හරි? කාබොක්සිල් හරණයක් වෙලා නැහැ. එතකොට පයිරුවේට්ව ලැක්ටික් අම්ලයේ බවට පත් කිරීම සඳහා ග්ලයිකොලිසිය නිෂ්පාදනය වෙච්ච NADH අණු දෙක වැය වෙනවා.
NADH අණු දෙක වැය වෙනවා. පැහැදිලිද? NADH අණු තමා සතු ඉලෙක්ට්‍රෝන සහ හයිඩ්‍රජන් පිට කරලා තමයි පයිරුවේට්ව ලැක්ටික් අම්ලය බවට පත් කරන්නේ. එතකොට NADH තමා සතු ඉලෙක්ට්‍රෝන සහ H+ පිට කරනවා. ඒ කියන්නේ ඔක්සිකරණය වෙනවා. එන ඔක්සිහරණය වෙන්නේ පයිරුවේට්. පයිරුවේට් තමයි මේ NADH ගේ ඉලෙක්ට්‍රෝන සහ H+ ප්‍රතිග්‍රහණය කරලා ලබාගෙන ලැක්ටික් අම්ලය බවට පත් වෙන්නේ. ඒ අනුව පයිරුවේට් තමයි ලැක්ටික් අම්ල පැසීමේ ක්‍රියාවලියේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය නැත්නම් අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකය. එයා අවසන් වරට ඉලෙක්ට්‍රෝන සහ හයිඩ්‍රජන් ප්‍රතිග්‍රහණය කරලා ලබාගෙන තමයි ලැක්ටික් අම්ලය කියන අවසාන සංයෝගය බවට පත් වුනේ. NADH NAD+ බවට ඔක්සිකරණයේදී පිට කරන ඉලෙක්ට්‍රෝන අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වන්නේ කවුද? පයිරුවේට්. මේ ක්‍රියාවලියේදී පයිරුවේට් තමයි අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය. දරුවනේ මේ සමහර දිලීර ඒ වගේම බැක්ටීරියා වර්ග ලැක්ටික් අම්ල පැසීම සිදු කරනවා. නමුත් මේක ඊටාම බහුලවම සිද්ධ කරන්නේ යෝගට් මුදෝපු කිරි නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න කවුද? ලැක්ටික් අම්ල බැක්ටීරියා කියන සමාජිකයෝ. එහෙත් සුලභව යෝගට් සහ මුදෝපු කිරි නිපදවන ලැක්ටික් අම්ල බැක්ටීරියා සුලභ වෙන්නේ ලැක්ටික් අම්ල බැක්ටීරියා. යෝගට් සහ මුදෝපු කිරි නිෂ්පාදනයට දායක වන ලැක්ටික් අම්ල බැක්ටීරියා තමයි මේ ලැක්ටික් අම්ල පැසීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ. හොඳයි. හිස් පිටුවක් මං වෙන් කරගත්ත දරුවනේ ඔබට මේ සමස්ත ක්‍රියාවලියට ගැලීම් සටහනක් ඉදිරිපත් කරන්න. මම පැසීමේ යාන්ත්‍රණ දෙකම එකම ගැලීම් සටහනකට ගොනු කරන්න කැමතියි. මේ බලන්න. දැන් මේ ක්‍රියාවලිය පටන් ගන්න දරුවනේ කාබන් පරමාණු 6ක් දරන ග්ලූකෝස් අණුවෙන්. ග්ලූකෝස් කාබන් පරමාණු 6ක් දරනවා. මේ ග්ලූකෝස් අණුව කාබන් පරමාණු 3ක් දරන පයිරුවේට් අණු දෙකක් බවට බිඳ වැටෙනවා. කාබන් පරමාණු 3ක් දරන පයිරුවේට් අණු දෙකක් බවට බිඳ වැටෙනවා. දැන් මෙතනින් මේ ග්ලයිකොලිසිය කියන ක්‍රියාවලියනේ. මෙතනදී අපි දන්නවා මේ ග්ලයිකොලිසිය කියන ක්‍රියාවලියේදී ශුද්ධලාභයේ ලෙස ATP අණු දෙකකුත් ඒ වගේම NADH අණු දෙකකුත් ප්‍රතිඵල වෙනවා. දැන් පයිරුවේට්ට මොකද වෙන්නේ? දරුවනේ මම මේ ක්‍රියාවලි දෙකම එකම chart එකකට තමයි එකම රූප සටහනකට තමයි ගොනු කරන්නේ. මම මේ අදියර පෙන්නන මේ ගමන් මාර්ගයේ පෙන්නන්නේ එතිල් මධ්‍යසාර පැසීම. දැන් මේ පයිරුවේට් අණු දෙක ඊළඟට ඇසිටල්ඩිහයිඩ් කාබන් පරමාණු දෙකේ ඇසිටල්ඩිහයිඩ් අණු දෙකක් බවට පත් වෙනවා. මෙතනදී කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් පිට වෙනවා. කාබොක්සිල් හරණය මගින් CO2 අණු දෙකකුත් ඉවත් වෙනවා. දෙවනි පියවර තමයි මේ හැදෙන ඇසිටල්ඩිහයිඩ් අවසානයේදී දරුවනේ එතනෝල් නැත්නම් එතිල් මධ්‍යසාර බවට පත් වෙනවා කාබන් පරමාණු දෙකයි. මේ ඇසිටල්ඩිහයිඩ් එතනෝල් බවට පත්වන ක්‍රියාවලිය සඳහා තමයි NADH අණු දායක වෙන්නේ. NADH අණු වැය වෙන්නේ ඇසිටල්ඩිහයිඩ් එතනෝල් බවට පත් කිරීම සඳහා. ඒතකොට ඇසිටල්ඩිහයිඩ් ඔක්සිහරණයෙන් තමයි එතනෝල් නිර්මාණය වෙන්නේ. ඒතකොට මේ සමස්ත ක්‍රියාවලිය දරුවනේ මේ සමස්ත ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ එතිල් මධ්‍යසාර පැසීම නැත්නම් එතනෝල් පැසීම කියලා. එතිල් මධ්‍යසාර පැසීම නැත්නම් එතනෝල් පැසීම කියලායි මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ. ඒතර ලැක්ටික් අම්ල පැසීම ගැන අපි බලමු. ද ලැක්ටික් අම්ල පැසීමේදීත් මේ ක්‍රියාවලිය මේ විදිහටම සිද්ධ වෙලා ඊට පස්සේ පයිරුවේට් ඍජුවම ලැක්ටික් අම්ල අණු දෙකක් බවට පත් වෙනවා. ලැක්ටික් අම්ලෙත් කාබන් පරමාණු 3යි තියෙන්නේ. එවැනි අණු දෙකක් බවට පත් වෙනවා. මේ ක්‍රියාවලිය සඳහා
මේ විදිහට නම් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ඒ ක්‍රියාවලිය සඳහා NADH අණු දායක වෙනවා. NADH අණු බිඳ වැටෙනවා NAD+ බවට. දැන් මේ සමස්ත ක්‍රියාවලිය නම් සෛලයක සිද්ධ වෙන්නේ නිර්වායු ශෝෂණයේ විදිහට. මේ සමස්ත ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ ලැක්ටික් අම්ල පැසීම කියලා. ලැක්ටික් අම්ල පැසීම. දැන් සාරාංශගත කරොත් එතිල් මධ්‍යසාර පැසීමේදී සිද්ධ වෙන්නේ මොකද්ද? පළමු පියවර විදිහට ග්ලයිකොලිසිය සිද්ධ වෙලා ග්ලූකෝස් පයිරුවේට් අණු දෙකක් බවට බිඳ වැටෙනවා. ඒ පයිරුවේට් අණු දෙක ඉන්පසු කාබොක්සිල් හරණයට ලක් වෙලා ඇසිටල්ඩිහයිඩ් අණු දෙකක් බවට පත් වෙනවා. කාබන් පරමාණු දෙකේ ඇසිටල්ඩිහයිඩ් අණු දෙකක් බවට පත් වෙනවා. දෙවැනි පියවර තමයි මේ ඇසිටල්ඩිහයිඩ් අණු දෙක ඔක්සි හරණයට ලක් වෙලා එතනෝල් අණු දෙකක් බවට පත් වෙනවා. මේ ක්‍රියාවලිය තුල අවසාන ඉලෙක්ට්‍රෝන නැත්තම් අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකය වුණේ ඇසිටල්ඩිහයිඩ්. එතකොට අපි අවසන් වරට කතා කරපු ලැක්ටික් අම්ල පැසීම කියන ක්‍රියාවලිය. මේ ලැක්ටික් අම්ල පැසීමේදී පළමු වරට සිද්ධ වෙන්නේ ග්ලූකෝස් ග්ලයිකොලිසිය කියන ක්‍රියාවලියට ලක් වෙලා පයිරුවේට් අණු දෙකක් ලැබෙනවා. ඒ පයිරුවේට් අණු දෙක ඍජුවම ලැක්ටික් අම්ලයේ බවට ඔක්සිහරණය වෙනවා. මේ ක්‍රියාවලියේදී අවසාන වශයෙන් ඉලෙක්ට්‍රෝන සහ හයිඩ්‍රජන් ප්‍රතිග්‍රහණය කරේ පයිරුවේට් අණුව මගින්. ඒ නිසා මේ ලැක්ටික් අම්ල පැසීමේ ක්‍රියාවලියේදී අවසාන H ප්‍රතිග්‍රාහකය ලෙස සලකන්නේ පයිරුවේට්ව. අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය ලෙස සලකන්නේත් පයිරුවේට්ව. හරි. ඉතින් මෙන්න මේ සටහන පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා නම් මේක බලාගෙන ඔබට ගොඩනගන්නට පුළුවන් සම්පූර්ණ ක්‍රියාවලිය. එතකොට ඇසිටල්ඩිහයිඩ් එතනෝල් බවට ඔක්සිහරණය වීමේදීත් පයිරුවේට් ලැක්ටික් අම්ලයේ බවට ඔක්සිහරණය වීමේදීත් NADH අණු වැයවීමක් සිද්ධ වෙනවා. NADH අණු වැයවීමක් සිද්ධ වෙනවා. මේ කාරණා ටික තමයි අපිට සාකච්ඡා කරන්නට යෙදුනේ. හොඳයි. දරුවනේ ටිකක් ලොකු chart එකකට අපි එන්නේ ග්ලූකෝස් හැර වෙනත් ශ්වසන උපස්තරවල ශ්වසනය. කොහොමද මේ ශ්වසන ක්‍රියාවලියට ලක් වෙන්නේ කියන එක ග්ලූකෝස් හැර වෙනත් ශ්වසන උපස්තර ශ්වසන ක්‍රියාවලියට භාජනය වෙන්නේ කොහොමද? දැන් අපි මුල් තැනක් දෙමුකෝ කාබෝහයිඩ්‍රේට වලට. මම මැදින් ලියන්නේ දරුවනේ කාබෝහයිඩ්‍රේට. කාබෝහයිඩ්‍රේට වල සීනි කියන උපස්තර තමයි අපි යොදාගන්නේ මේ ක්‍රියාවලියට. දැන් සීනි ග්ලයිකොලිසිය කියන ක්‍රියාවලියට තමයි මුලින්ම ලක් වෙන්නේ. මේ තමයි ග්ලයිකොලිසිය. ග්ලයිකොලිසිය කියන ක්‍රියාවලිය. දැන් මේ ග්ලයිකොලිසිය කියන ක්‍රියාවලියේදී නිර්මාණය වෙනවා ග්ලූකෝස් අණු බිඳ වැටෙනවා පයිරුවේට් බවට. ග්ලූකෝස් අණු පයිරුවේට් බවට බිඳ වැටෙනවා. එතකොට කෙනෙක් කල්පනා කරනකොට මේ අතරමැදි සංයෝගය කවුද කියලා. මේ අතරමැදි සංයෝගය තමයි G3P glyceraldehyde 3 phosphate. glyceraldehyde 3 phosphate තමයි මේ අතරමැදි ඵලය. එතකොට ග්ලූකෝස් G3P බවට පත් වෙලා අවසානයේදී පයිරුවේට් බවට පත් වෙනවා. මේ සමස්ත ක්‍රියාවලිය තමයි ග්ලයිකොලිසියේදී සිද්ධ වෙන්නේ. අපි ග්ලයිකොලිසියේදී කතා කරන්නේ ග්ලූකෝස් පයිරුවේට් බවට පත්වීම පමණයි. ආරම්භයයි අවසානයයි පමණයි. නමුත් ඒ අතරමැද සංකීර්ණ ප්‍රතික්‍රියා මාලාවක් තියෙනවා. ඒ ප්‍රතික්‍රියා මාලාවේ හමු වන විශේෂ අතරමැදි ඵලයක් තමයි මේ G3P නැත්නම් glyceraldehyde 3 phosphate කියලා කියන්නේ. දැන් ඉන්පස්සේ දරුවනේ දැන් මේ සමස්ත ක්‍රියාවලියනේ ග්ලයිකොලිසිය කියලා අපි අදහස් කරන්නේ. පයිරුවේට් ඊළඟට ලක් වෙනවා ඔක්සිකරණ ක්‍රියාවලියට. ඒ ඔක්සිකරණ ක්‍රියාවලියේදී ඔබ දන්නවා සෑදෙන සංයෝගය ඇසිටයිල් කෝ A ඇසිටයිල් සහ එන්සයිම් A කියන අණුව බවට පත් වෙනවා. එතකොට පයිරුවේට් කියන්නේ කාබන් පරමාණු 3 සංයෝගයක්, ඇසිටයිල් කෝ A කියන්නේ කාබන් පරමාණු 2 සංයෝගයක්. මේ ඇසිටයිල් සහ එන්සයිම් මේ චක්‍රීය ක්‍රියාවලියකට ලක් වෙනවා. දැන් ඔබ දන්නවා මේ චක්‍රීය ක්‍රියාවලිය මොකක්ද කියලා. මේ තමයි සිට්‍රික් අම්ල චක්‍රය. සිට්‍රික් අම්ල චක්‍රය.
අවසානම ඊතලයෙන් තියෙන්නේ මේ සිට්‍රික් අම්ල චක්‍රයෙන් නිෂ්පාදනය වන NADH FADH2 වගේ අධිශක්ති සංයෝග ඔක්සිකාරක පොස්පොරයිලීකරණයට ලක් වෙනවා. මේ තමයි කාබෝහයිඩ්‍රේට සංයෝගයක් ශ්වසන ක්‍රියාවලියට ලක්වෙන ආකාරය. සෛලීය ශ්වසන ක්‍රියාවලියට ස්වායු ශ්වසන ක්‍රියාවලියට භාජනය වන ආකාරය. දැන් මේ ප්‍රධාන ශ්වසන උපස්තරය හැර වෙනත් ශ්වසන උපස්තර කොහොමද මේ ක්‍රියාවලියට සහභාගී වෙන්නේ? දායක වෙන්නේ. අපිට ඊළඟට තෝරගන්න පුළුවන් වෙන පාටකින් අපි සටහන් කරමු. ලිපිඩ කොහොමද මේ ක්‍රියාවලියට නැත්නම් මේදය කොහොමද මේ ක්‍රියාවලියට ලක් වෙන්නේ කියලා. මේ තියෙන්නේ මම මෙතනින් ගන්න ලිපිඩ. එහෙම නැත්නම් අපි මේදය කියලා ලියන්නත් පුළුවන්. මේදය. දැන් ලිපිඩ අණු බිඳ වැටෙනවා ප්‍රධාන කොටස් දෙකකට මේද අම්ල සහ ග්ලිසරෝල් බවට. මේද අම්ල සහ ග්ලිසරෝල්. මේ ග්ලිසරෝල් ප්‍රතික්‍රියා ගණනාවක් ඔස්සේ ගිහිල්ලා ග්ලයිකොලිසියේ අතරමැදි සංයෝගයක් වන G3P බවට පත් වෙන්න පුළුවන්. එහෙනම් මෙතන ඉන්නේ ග්ලිසරෝල්. ග්ලිසරෝල් තමයි මේ ඉන්නේ. ග්ලිසරෝල්. ග්ලිසරෝල් ප්‍රතික්‍රියා ගණනාවකට සහභාගී වෙලා අවසානයේදී ග්ලයිකොලිසියේ අතරමැදි ඵලයක් වන G3P බවට පත් වෙලා ඊට පස්සේ එතනින් එහාට මේ ක්‍රියාවලිය ඔස්සේම ගමන් කරනවා. දැන් ලිපිඩ බිඳ වැටලා ලැබෙන ඊළඟ සංයෝගයනේ මේදාම්ල. මේදාම්ල වලටත් මේ විදිහටම ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ ගමන් කරලා ඇසිටයිල් සහ එන්සයිම් A බවට පරිවර්තනය වෙන්න පුළුවන්. එතෙන් පටන් සුපුරුදු පරිදි සිට්‍රික් අම්ල චක්‍රය සහ ඔක්සිකාරක පොස්පොරයිලීකරණ ප්‍රතික්‍රියා මාලාවන්ට සහභාගී වෙලා ශක්තිය නිපදවන්න පුළුවන්. දැන් තවත් සංයෝගයක් තියෙනවා. ඒ තමයි දරුවනේ ප්‍රෝටීන. අපි බලමු ප්‍රෝටීන කොහොමද ප්‍රතික්‍රියාවලට ලක් වෙන්නේ කියලා. ප්‍රෝටීන. දැන් ප්‍රෝටීන වලට මුලින්ම සිද්ධ වෙන දේ තමයි ප්‍රෝටීන ජල විච්ඡේදනය වෙලා මූලික තැනුම් ඒකක වන ඇමයිනෝ අම්ල නිර්මාණය වීම. ඇමයිනෝ අම්ල නිෂ්පාදනය වෙනවා. මේ ඇමයිනෝ අම්ල ඇමයින් හරණයට ලක්වීමෙන් ඇමෝනියා පිට වෙනවා. ඉතිරි කොටස ආකාර කීපයකට ප්‍රතික්‍රියාවලට සම්බන්ධ වෙනවා. මේ ඇමයින් හරණයෙන් පස්සේ ඇමයිනෝ අම්ල ඉතිරි වන කොටස ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ ගිහිල්ලා පයිරුවේට් බවට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ ගිහිල්ලා ඇසිටයිල් සහ එන්සයිම් මේ බවට පත් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් ප්‍රතික්‍රියා ගණනාවකට ලක් වෙලා අවසානයේදී සිට්‍රික් අම්ලයේ බවට පත් වෙන්න පුළුවන්. සිට්‍රික් අම්ල චක්‍රයට එකතු වෙන්න පුළුවන්. මේ ආකාරයට එකතු වෙලා ඉන් පස්සේ සාමාන්‍ය පරිදි මේ ක්‍රියාවලිය සඳහා සහභාගී වෙන්න පුළුවන්. ඒ අනුව දරුවනේ ග්ලූකෝස් හැර අනිකුත් ශ්වසන උපස්තර ශ්වසන ක්‍රියාවලියට සහභාගී වන ආකාරය සම්පූර්ණයෙන්ම මේ සටහන තුල ඔබට දකින්න පුළුවන්. අපි ඊළඟට යමු ශ්වසන ලබ්ධිය පිළිබඳව කරුණු විමසා බලන්න. ශ්වසන ලබ්ධිය මේක සංකේතවත් කරන්නේ RQ කියන සංකේතයෙන්. මොකද්ද දරුවනේ ශ්වසන ලබ්ධිය කියන්නේ? දරුවනේ ශ්වසන ලබ්ධිය කියලා අදහස් කරන්නේ දිනලද කාලයකදී දිනලද ශ්වසන උපස්තරයක් ශ්වසනයට ලක් වෙනකොට නිදහස් වෙන කාබන් ඩයොක්සයිඩ් පරිමාව මේ ක්‍රියාවලියේදී පරිභෝජනය කරපු ඔක්සිජන් පරිමාවට දරන අනුපාතය. මේ බලන්න. දිනලද කාලයකදී දිනලද ශ්වසන උපස්තරයක් ශ්වසනයට ලක්වීමේදී දිනලද කාලයකදී දිනලද ශ්වසන උපස්තරයක් ශ්වසනයට ලක්වීමේදී නිදහස් වන CO2 පරිමාව නැත්නම් පිට වෙන CO2 පරිමාව පරිභෝජනය කළ O2 පරිමාවට දරන අනුපාතයයි.
පරිභෝජනය කළ O2 පරිමාවට දරන අනුපාතයයි. ඉතින් දරුවනේ මේක අපිට සමීකරණයක ඉදිරිපත් කරන්න පුළුවන් RQ සමානයි CO2 පරිමාව බෙදීම O2 පරිමාව. මේ බලන්න VCO2 බෙදීම VO2 මේ V කියන්නේ වොලියුම් පරිමාව කියන අදහස. ඉතින් මේකෙදී ලැබෙන්නේ පරිමා අගයන් දෙකක් නිසා ඒකක කැපිලා ගිහිල්ලා අපිට ලැබෙන්නේ නිකම්ම සංඛ්‍යාත්මක පිළිතුරක් පමණයි. දැන් කාබෝහයිඩ්‍රේට් මේද ප්‍රෝටීන සඳහා විද්‍යාඥයින් ගණනය කරලා තිනවා ශ්වසන ලබ්ධි අගයන්. ඒ අගයන් අනුපිළිවෙලින් කියනවා නම් කාබෝහයිඩ්‍රේට් වල ශ්වසන ලබ්ධි අගය 1.0යි. මේදවල ශ්වසන ලබ්ධි අගය 0.7යි. අවසාන වශයෙන් ප්‍රෝටීන වල ශ්වසන ලබ්ධි අගය 0.8යි. දැන් කාබෝහයිඩ්‍රේට් වල ශ්වසන ලබ්ධි අගය 1යි කියන එකෙන් අදහස් වෙන්නේ කාබෝහයිඩ්‍රේටයක් ශ්වසනයට ලක්වීමේදී නිදහස් වන CO2 පරිමාවත් ඒ වගේම මේ සඳහා පරිභෝජනය කරපු O2 පරිමාවත් සංඛ්‍යාත්මකව සමානයි. ඒ නිසායි උඩයි යටයි කැපිලා ගිහිල්ලා 1 කියන අගය ලැබෙන්නේ. හැබැයි අනිත් සංයෝග දෙකට බලන්න. මේද සඳහා මේ අගය 0.7යි. 0.7යි. එතකොට ඒකෙන් අපිට ගම්‍යමාන වෙන්නේ මේද ශ්වසනයට ලක්වීමේදී නිදහස් වෙච්ච CO2 පරිමාවට සාපේක්ෂව පරිභෝජනය කරපු O2 පරිමාව වැඩි. ඒ නිසා තමයි බෙදපුවාම ලැබෙන පිළිතුර එකට වඩා අඩු වගයක් උනේ. ප්‍රෝටීන වලටත් ඒ විදිහටමයි. හැබැයි මේදයි ප්‍රෝටීනයි සංසන්දනය කරොත් මේද අණුවක් මේද සංයෝගයක් ස්වායු ශ්වසනයට ලක් වෙනකොට නිදහස් වෙන CO2 පරිමාව සහ O2 පරිමාව අතර අනුපාතය ප්‍රෝටීන සඳහා එම අනුපාතයට වඩා අඩුයි. එකෙන් අදහස් වන්නේ CO2 පරිමාව නියතව තිබුණොත් මේද පරිවෘතියට ලක්වීමේදී මේද ශ්වසන ක්‍රියාවලියට ලක්වීමේදී පරිභෝජනය කරන O2 පරිමාව ප්‍රෝටීන ශ්වසන ක්‍රියාවලියට ලක්වීමේදී පරිභෝජනය කරන O2 පරිමාවට වඩා වැඩි. ඒ කියන්නේ මේද ශ්වසනයට ලක්වීමේදී ඔක්සිජන් පරිභෝජනය වැඩි ප්‍රෝටීන ශ්වසනයට ලක්වීමේදී ඔක්සිජන් පරිභෝජනයට වඩා. ඒක තමයි එතනින් ගම්‍යමාන වෙන්නේ. එමනම් දරුවනේ ශ්වසන ලබ්ධිය සම්බන්ධ කාරණා සාකච්ඡා කිරීමත් සමගම නිර්වායු ශ්වසන ක්‍රියාවලියට අදාළ සෛද්ධාන්තික කරුණු තියරි කරුණු සියල්ලම අපි සාකච්ඡා කරලා මේ වන විට අවසන්. අපිට මීළඟට යොමු වෙන්න පුළුවන් අපේ ප්‍රශ්නාවලිය සඳහා. එහෙමනම් දරුවනේ සුපුරුදු පරිදි ප්‍රශ්නාවලියට යොමු වෙමු. පළවෙනි ප්‍රශ්නේ නිර්වායු ශ්වසනය anu කුමක්ද? හරිම සරලයි. මොකද්ද? අණුක ඔක්සිජන් නොමැති විට ග්ලූකෝස් බිඳ දැමීමේ ක්‍රියාවලිය. අණුක ඔක්සිජන් නොමැති විට ග්ලූකෝස් බිඳ දැමීමේ ක්‍රියාවලිය. දැන් මාත් එක්ක මේ පාඩමට එකතු වෙලා ඉන්න ඔය දරුවන්ට මේ මොහොතේම මේවා ඔබේ ගැඹුරු මතකයේ තහවුරු කරගන්න පුළුවන්. හොඳින් අවධානයෙන් අහගෙන මේ ප්‍රශ්න ටිකට මාත් එක්ක පිළිතුරු සපයමු. හරි. එන්න අපි ලියමු. නිර්වායු ශ්වසනය anu කුමක්ද? අණුක ඔක්සිජන් ඒ කියන්නේ O2 දරුවෙක් අහන්න පුළුවන් O2 කියලා ලියන්නද කියලා. කිසිම අවුලක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. වඩාත් හොඳයි මෙහෙම ලියනවා නම්. අණුක ඔක්සිජන් නොමැති විට ග්ලූකෝස් බිඳ දැමීමේ ක්‍රියාවලිය. අණුක ඔක්සිජන් නොමැති විට ග්ලූකෝස් බිඳ දැමීමේ ක්‍රියාවලිය තමයි දරුවනේ අපි නිර්වායු ශ්වසනය කියලා අදහස් කරන්නේ. නිර්වායු ශ්වසනය කියලා අදහස් කරන්නේ. දෙවෙනි ප්‍රශ්නෙට යමු. පැසීම anu කුමක්ද? හරිම සරලයි. අණුක ඔක්සිජන් නොමැති විට ATP සංශ්ලේෂණය කිරීම තමයි පැසීම කියන්නේ. අණුක ඔක්සිජන් නොමැති විට පාඩම් කරගමු. අණුක ඔක්සිජන් නොමැති විට ATP සංශ්ලේෂණය ATP සංශ්ලේෂණය කිරීම. අණුක ඔක්සිජන් නොමැති විට ATP සංශ්ලේෂණය කිරීම තමයි දරුවනේ පැසීම කියලා අදහස් කරන්නේ. තුන්වෙනි ප්‍රශ්නයට යමු වෙමු. පැසීම දෙආකාරයක ඒ මොනවද? හරිම සරල ප්‍රශ්න. දැන් මේ වගේ ප්‍රශ්න විභාගෙදී ඔබට වරදිනවා නම් ඔබට විභාගයේදී ලොකු පාඩුවක් අවාසියක්. ඒ නිසා මෙවැනි ප්‍රශ්න වරද්ද ගන්න එපා දරුවෝ. පැසීම දෙආකාරයයි මොනවද? එතිල්
මධ්‍යසාර පැසීම නැත්තම් එතිල් ඇල්කොහොල් පැසීම කියන්නත් පුළුවන් ලකුණු දෙනවා. නැත්තම් එතනෝල් පැසීම. දෙවැනි එක ලැක්ටික් අම්ල පැසීම. ලැක්ටික් අම්ල පැසීම. එතිල් මධ්‍යසාර පැසීම අනෙක ලැක්ටික් අම්ල පැසීම. මෙන්න පැසීමේ ආකාර දෙක. ඊළඟ ප්‍රශ්නය. එතිල් මධ්‍යසාර පැසීම පියවර දෙකකින් සිදුවේ ඒ මොනවද? පියවර දෙකකින් සිද්ධ වෙනවා. පළවෙනි පියවර තමයි පයිරුවේට් ඇසිටැල්ඩිහයිඩ් බවට කාබොක්සිල් හරණය වීම. පළවෙනි පියවර ඒකයි. පයිරුවේට් ඇසිටැල්ඩිහයිඩ් බවට කාබොක්සිල් හරණය වීම. මොකද කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. දැන් මම ඒක මෙතනනුත් ලියලා පෙන්නන්නම් දරුවෝ මේ බලන්න සිද්ධ වෙන දේ. පයිරුවේට් අණු දෙකක් තියෙනවනේ. මේ පයිරුවේට් අණු දෙක කාබන් පරමාණු 3 පයිරුවේට් අණු දෙක මේ බලන්න ඇසිටල්ඩිහයිඩ් අණු දෙකක් බවට පත් වෙනවා. එතනදී කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් පිට වෙනවා. ඒක තමයි මේ පළවෙනි පියවර. දෙවනි පියවරේදී සිද්ධ වෙන්නේ මොකද්ද? දෙවනි පියවරේදී සිද්ධ වෙන්නේ දරුවනේ මේ ඇසිටල්ඩිහයිඩ් එතනෝල් බවට ඔක්සිහරණය වීම. ඔක්සිහරණය වීම. ඒකත් මම ලියලා පෙන්නන්න. මේ බලන්න. ඇසිටල්ඩිහයිඩ් කාබන් දෙකේ අණු දෙක එයා එතනෝල් අණු දෙකක් බවට ඔක්සිහරණය වෙනවා. එතනෝල් අණු දෙකක් බවට. මේ අවස්ථාවේදී තමයි දරුවනේ NADH අණු දෙක වැය වෙන්නේ. NADH අණු දෙක NAD+ අණු දෙකක් බවට පත් වෙන්නේ මේ ක්‍රියාවලියේදී. එමනම් හතරවෙනි ප්‍රශ්නය සාකච්ඡා කළ අවසන්. එතිල් මධ්‍යසාර පැසීම පියවර දෙකකට සිදු වෙනවා. ඒ මොනවද? පළවෙනි පියවර තමයි පයිරුවේට් ඇසිටල්ඩිහයිඩ් බවට කාබොක්සිල් හරණය වීම. දෙවැනි පියවර තමයි ඇසිටල්ඩිහයිඩ් එතනෝල් බවට ඔක්සිහරණය වීම. ඔක්සිහරණය වීම. මම යොමු වෙන්න කැමති පස්වෙනි ප්‍රශ්නයට. එතිල් මධ්‍යසාර පැසීමේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කවුද? කවුද දරුවෝ? ඇසිටල්ඩිහයිඩ්. හරිම සරල ප්‍රශ්නයක්. ඇසිටල්ඩිහයිඩ්. අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ඇසිටල්ඩිහයිඩ් එතිල් මධ්‍යසාර පැසීමේදී. සුලභව එතිල් මධ්‍යසාර පැසීම සිදු කරන ජීවියා නම් කරන බහුලවම මේ එතිල් මධ්‍යසාර පැසීම කරන්නේ දිලීරයක් කියලා අපි කිව්වා. ඊස්ට් නැත්නම් සැකරොමයිසස්. ඊස්ට් විද්‍යාත්මක නම ලියමු. සැකරොමයිසස් සෙරවිසියේ. සැකරොමයිසස් සෙරවිසියේ. ඊස්ට් කියන්නේත් එයාටමයි. එයා තමයි එතිල් මධ්‍යසාර පැසීම බහුලවම සිදු කරන කෙනා. ලැක්ටික් අම්ල පැසීමේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ලෙස හැසිරෙන්නේ කවුද දරුවෝ? ඒ තැනගත්තේ පයිරුවේට්. මොකද පයිරුවේට් තමයි ඍජුවම ලැක්ටික් අම්ලයේ බවට ඔක්සිහරණය වෙන්නේ. පයිරුවේට් තමයි මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ. අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ලැක්ටික් අම්ල පැසීමේදී. 8 වෙනි ප්‍රශ්නයටත් මම යොමු වෙනවා. සුලභව ලැක්ටික් අම්ල පැසීම සිදු කරන ජීවියා කවුද? ලැක්ටික් අම්ල බැක්ටීරියා. මේක කරන්නේ ලැක්ටික් අම්ල බැක්ටීරියා යෝගට් මුදෝපු කිරි නිෂ්පාදනයට දායක වන ලැක්ටික් අම්ල බැක්ටීරියා. ලැක්ටික් අම්ල බැක්ටීරියා. ඔවුන් තමයි මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ. ඊළඟට දරුවනේ මම අලුත් නිර්මාණශීලී ප්‍රශ්නයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට කැමතියි. දැන් මේ සම්බන්ධයෙන් විෂය නිර්දේශය තුල සහ සම්පත් පොත ආශ්‍රිතව වෙනමම විෂය කරුණු ඉදිරිපත් කළා නැහැ. ස්වායු සහ නිර්වායු ශ්වසන
ආකාර දෙකේ වෙනස්කම්. නමුත් අපිට අපි ඉගෙනගත්ත දැනුමින් මෙවැනි නිර්මාණශීලී ප්‍රශ්නයකට පිළිතුරක් ගොඩනගන්න හැකියාවක් ওই දරුවන්ට තියෙනවා. එහෙම අපහසුතාවයක් තියෙන ඕනම දරුවෙක්ට මේ පිළිතුර සාකච්ඡාව හොඳින් අහගෙන හිටියොත් මේ ටික අවබෝධ කරගන්න මතකේ ස්ථීරව තැම්පත් කරගන්න පුළුවන්. දැන් ස්වායු නිර්වායු ශ්වසනාකාරවල මූලික වෙනස්කම් මොනවද? දරුවනේ අංක 1ට ලියන්න ඕන වෙනස්කම තමයි ස්වායු ශ්වසනයේදී අණුක ඔක්සිජන් භාවිතා වෙනවා. නිර්වායු ශ්වසනයේට එවැනි ඔක්සිජන් භාවිතා වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මම මේක වගුවක් විදිහට ඉදිරිපත් කරනවා වෙනුවට විභාගෙදී පිළිතුරු ලියන්න ඕන ආකාරය තමයි වගන්ති ලෙස මේ වෙනස්කම් ලියන්න වෙනවා. ඒ නිසා මම වෙනස්කම් වගන්ති ඇසුරෙන් තමයි ලියන්නේ. මම ස්වායු සහ නිර්වායු සඳහා වර්ණ දෙකක් භාවිතා කරමින් වඩාත් පැහැදිලිව මේ පිළිතුර ගොනු කරනවා. හරි. පළවෙනිම වෙනස්කම ස්වායු ශ්වසනයේදී ඔක්සිජන් භාවිතා වේ. ස්වායු ශ්වසනයේදී ඔක්සිජන් භාවිතා වේ. හැබැයි නිර්වායු ශ්වසනයේදී ඔක්සිජන් භාවිතා නොවේ. නිර්වායු ශ්වසනයේදී ඔක්සිජන් භාවිතා වෙන්නේ නැහැ. ඒක තමයි පළවෙනි වෙනස දරුවෝ. පළවෙනි වෙනස ඒක. එතකොට දෙවෙනි වෙනස මොකක්ද? දෙවෙනි වෙනස දරුවනේ ස්වායු ශ්වසනයේදී අර ශ්වසන උපස්තර සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. හැබැයි නිර්වායු ශ්වසනයේදී ශ්වසන උපස්තර අසම්පූර්ණ ලෙස බිඳ වැටෙන්නේ. අසම්පූර්ණ ලෙස. ඒක අපිට ලියන්න පුළුවන්. ස්වායු ශ්වසනයේදී ශ්වසන උපස්තර සම්පූර්ණයෙන් බිඳ වැටේ. සම්පූර්ණයෙන් බිඳ වැටේ. හැබැයි නිර්වායු ශ්වසනයේදී ශ්වසන උපස්තර අසම්පූර්ණ ලෙස බිඳ වැටේ. අසම්පූර්ණ ලෙස බිඳ වැටෙනවා. භාගයට තමයි බිඳ වැටෙන්නේ. ඒ දෙවෙනි වෙනස. දරුවනේ අපිට තුන්වෙනි වෙනස සාකච්ඡා කරන්න පුළුවන් ATP සංඛ්‍යාවෙන් සලකන්න. ස්වායු ශ්වසනයේදී එක ග්ලූකෝස් අණුවකට අදාළව ATP 32ක් ලැබුණානේ. උපරිම 32ක් ලැබුණා. හැබැයි නිර්වායු ශ්වසනයේදී ATP 2යි ලැබෙන්නේ. ඉතින් ඕක ලොකු වෙනසක් නේ. අපිට ඒකත් ලියන්න පුළුවන්. මෙහෙම ලියමු. තුන්වෙනි වෙනස ස්වායු ශ්වසනයේදී සාපේක්ෂව වැඩි ATP සංඛ්‍යාවක් සෑදේ. සාපේක්ෂව වැඩි ATP සංඛ්‍යාවක් ස්වායු ශ්වසනයේදී හැදෙනවා. හැබැයි නිර්වායු ශ්වසනයේදී සාපේක්ෂව අඩු ATP ප්‍රමාණයක් තමයි හැදෙන්නේ. නිර්වායු ශ්වසනයේදී සාපේක්ෂව අඩු ATP සංඛ්‍යාවක් සෑදේ. සාපේක්ෂව අඩු ATP සංඛ්‍යාවක් තමයි නිර්වායු ශ්වසනයේදී සෑදෙන්නේ. ඒ තමයි තුන්වෙනි වෙනස. සාමාන්‍ය දරුවනේ විභාගෙදී වෙනස්කම් 3ක් වගේ තමයි අහන්නේ. නමුත් අපිට තව වෙනස්කම් කීපයක් මෙතෙන්ට එකතු කරගන්න පුළුවන්. හතරවෙනි වෙනස දරුවනේ ස්වායු ශ්වසනයේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වන්නේ අණුක ඔක්සිජන්. හැබැයි නිර්වායු ශ්වසනයේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වන්නේ කාබනික සංයෝගයක්. දැන් කෙනෙක්ට ලියන්න පුළුවන් නිර්වායු ශ්වසනයේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ඇසිටල්ඩිහයිඩ් හෝ පයිරුවේට් කියලා. එහෙම ලිව්වත් වැරද්දක් නැහැ. නමුත් මේ දෙකම කාබනික සංයෝග නිසා මම ඍජුවම ලියන්න කැමතියි නිර්වායු ශ්වසනයේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කාබනික සංයෝගයක් කියලා. හරි. අපි ලියමු. ස්වායු
ශ්වසනයේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා අනුක ඔක්සිජන් වේ. අනුක ඔක්සිජන් වේ. නිර්වායු ශ්වසනයේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කවුද? කාබනික සංයෝගයක් වේ. කාබනික සංයෝගයකි. කාබනික සංයෝගයක්. කෙනෙක්ට ඒක ඇසිටල්ඩිහයිඩ් හෝ පයිරුවේට් වෙන්න පුළුවන්. පයිරුවේට් කියලා මම වරහන් ඇතුලෙන් දැම්මා. දරුවනේ අවසාන වෙනස්කම තව එක වෙනස්කමකට අපිට යොමු වෙන්න පුළුවන්. තවත් වෙනස්කමක් කියන්න පුළුවන්. මොකක්ද දන්නවද? ස්වායු ශ්වසන ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ කොහෙද? සයිටෝසෝලයේ සහ මයිටොකොන්ඩ්‍රියමේ. හැබැයි නිර්වායු ශ්වසන ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ සයිටෝසෝලය තුල පමණයි. ඉතින් ඒකත් වෙනසක්. අපි ඒක ලියමු. පස්වෙනි වෙනස. ස්වායු ශ්වසන ප්‍රතික්‍රියා සයිටෝසෝලයේ හා මයිටොකොන්ඩ්‍රියමේ සිදුවේ. සයිටෝසෝලයේ සහ මයිටොකොන්ඩ්‍රියමේ සිද්ධ වෙනවා. හැබැයි නිර්වායු ශ්වසන ප්‍රතික්‍රියා සිද්ධ වන්නේ සයිටෝසෝලයේ පමණයි. නිර්වායු ශ්වසන ප්‍රතික්‍රියා සයිටෝසෝලය තුල පමණක් සිදුවේ. සයිටෝසෝලය තුල පමණක් සිදුවේ. අපි සාරාංශයකට එමු දරුවෝ. ස්වායු ශ්වසනයේදී අණුක ඔක්සිජන් භාවිතා වෙනවා. හැබැයි නිර්වායු ශ්වසනයේදී අණුක ඔක්සිජන් භාවිතා වෙන්නේ නැහැ. ස්වායු ශ්වසනයේදී කාබනික උපස්තර නැත්නම් ශ්වසන උපස්තර සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. නිර්වායු ශ්වසනයේදී ශ්වසන උපස්තර අසම්පූර්ණ ලෙස බිඳ වැටෙන්නේ. තුන්වෙනි දේ තමයි ස්වායු ශ්වසනයේදී සාපේක්ෂව වැඩි ATP අණු සංඛ්‍යාවක් නිෂ්පාදනය වෙනවා. නිර්වායු ශ්වසනයේදී සාපේක්ෂව අඩු ATP ප්‍රමාණයක් තමයි හැදෙන්නේ. හතරවෙනි කාරණාව ස්වායු ශ්වසනයේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා අණුක ඔක්සිජන් වෙද්දී නිර්වායු ශ්වසනයේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කාබනික සංයෝගයක් වෙනවා. ඒක ඇසිටල්ඩිහයිඩ් හෝ පයිරුවේට් වෙන්න පුළුවන්. ස්වායු ශ්වසන ප්‍රතික්‍රියා මාලාව සයිටෝසෝලය සහ මයිටොකොන්ඩ්‍රියාව කියන ස්ථාන දෙකේදීම සිද්ධ වුණත් නිර්වායු ශ්වසන ප්‍රතික්‍රියා සියල්ලම පාහේ සිද්ධ වෙන්නේ සයිටෝසෝලය තුල පමණයි. ඉතින් මෙවැනි නිර්මාණශීලී අලුත් ප්‍රශ්න ඔබට යොමු වෙන්න පුළුවන් විශේෂම වාර විභාග සහ උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයට. ඉතින් මෙවැනි ප්‍රශ්න වලට හුරු වෙන්න ඔබට හොඳම අවස්ථාව තමයි මේ තියෙන්නේ. මම ඊළඟ ප්‍රශ්නයට යොමු වෙනවා. ප්‍රශ්නාංක 10. මේකත් අලුත් ප්‍රශ්නයක්. බලන්න දරුවෝ. නිර්වායු ශ්වසනාකාර දෙකේ වෙනස්කම් ලියන්න. නිර්වායු ශ්වසනාකාර දෙකෙත් දැන් වෙනස්කම් අහනවා. මොනවද අපිට ලියන්න පුළුවන් වෙනස්කම්? දැන් එතනෝල් පැසීම නැත්නම් එතිල් මධ්‍යසාර පැසීමේදී කාබන් ඩයොක්සයිඩ් පිටවීමක් නැත්නම් කාබොක්සිල් හරණයක් වෙනවා. හැබැයි ලැක්ටික් අම්ල පැසීමේදී කාබොක්සිල් හරණයක් වෙන්නේ නැහැ. ඒක ප්‍රධානම වෙනසක්. එතිල් මධ්‍යසාර පැසීමේදී අවසාන H ප්‍රතිග්‍රාහකය නැත්නම් අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය වෙන්නේ ඇසිටල්ඩිහයිඩ්. හැබැයි ලැක්ටික් අම්ල පැසීමේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය වෙන්නේ පයිරුවේට්. ඒක ලියන්න පුළුවන්. වෙනස්කම් දෙකක් තියෙනවා ප්‍රධානම. අපි මේ දෙක ඉස්සෙල්ලා ලියමු. මේ බලන්න. එතිල් මධ්‍යසාර පැසීමේදී කාබොක්සිල් හරණයක් සිදුවේ. ඒ කියන්නේ CO2 පිටවීමක් සිද්ධ වෙනවා.
හැබැයි ලැක්ටික් අම්ල පැසීමේදී ලැක්ටික් අම්ල පැසීමේදී කාබොක්සිල් හරණයක් සිදු නොවේ. කාබොක්සිල් හරණයක් සිදු නොවේ. එක වෙනසක්. දෙවනි වෙනසට එන්න. දැන් එතිල් මධ්‍යසාර පැසීමේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ඇසිටැල්ඩිහයිඩ්. ඒක අපිට ලියන්න පුළුවන්. එතිල් මධ්‍යසාර පැසීමේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ඇසිටැල්ඩිහයිඩ් වේ. එතකොට ලැක්ටික් අම්ල පැසීමේ ලැක්ටික් අම්ල පැසීමේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කවුද දරුවෝ? අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා පයිරුවේට් වේ. පයිරුවේට් වේ. ඔන්න 10 වෙනි ප්‍රශ්නයත් අපි සාකච්ඡා කළා. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ශ්වසන ලබ්ධය anu කුමක්ද? හරිම සරලයි. දෙන ලද කාලයකදී දෙන ලද ශ්වසන උපස්තරයක් ශ්වසනයට ලක්වීමේදී නිදහස් වන CO2 පරිමාව පරිභෝජනය කළ O2 පරිමාවට දරණ අනුපාතය. දැන් මෙතනදී සමීකරණයක් ලිවීම නෙමෙයි ඔබෙන් අපේක්ෂා කරන්නේ, බලාපොරොත්තු වෙන්නේ වගන්තියක් ඇසුරෙන් පැහැදිලි කිරීම. හරි. අපි ලියමු. දෙන ලද කාලයකදී දෙන ලද ශ්වසන උපස්තරයක් ශ්වසනයට ලක්වීමේදී නිදහස් වන CO2 පරිමාව පරිභෝජනය කළ O2 පරිමාවට දරණ අනුපාතය. දැන් ශ්වසන ලබ්ධියට අපි කියන්නේ RQ කියලා. RQ සමානයි VCO2 බෙදීම VO2. කාබන් ඩයොක්සයිඩ් පරිමාව බෙදීම ඔක්සිජන් පරිමාව. මේ තමයි ශ්වසන ලබ්ධිය සොයන සමීකරණය. ඉතින් පරිමා අගයන් දෙකක්ම උඩින් සහ පහලින් යෙදෙන නිසා ඒවා ඒකක කැපිලා ගිහිල්ලා සංඛ්‍යාත්මක පිළිතුරක් විතරයි අපිට ලැබෙන්නේ. එමනම් අපි අවසාන ප්‍රශ්නයට යමු. කාබෝහයිඩ්‍රේට මේද ප්‍රෝටීන වල ශ්වසන ලබ්ධි අගයන් ලියන්න කියනවා. හරිම පහසු ප්‍රශ්නයක්. කාබෝහයිඩ්‍රේට සඳහා ශ්වසන ලබ්ධි අගය දරුවනේ කොච්චරයිද? 1.0යි. මේදේ සඳහා ශ්වසන ලබ්ධි අගය 0.7යි. අවසාන වශයෙන් ප්‍රෝටීන සඳහා ශ්වසන ලබ්ධි අගය 0.8යි. අපි මේවා පැහැදිලිවම සාකච්ඡා කළා. එහෙමනම් ආදරණීය දරුවනේ, සෛලීය ශ්වසනය කියන පාඩමේ දෙවන පරිච්ඡේදයේ උණු නිර්වායු ශ්වසන ක්‍රියාවලිය සහ අවසාන වශයෙන් ශ්වසන ලබ්ධිය පිළිබඳ න්‍යායාත්මක කරුණු, ඒ කියන්නේ තියරි කරුණු අපි සාකච්ඡා කරලා අවසానයි. මේ සිද්ධාන්ත කරුණු සාකච්ඡාව අවසන් වීමත් සමග මේ කොටස අවසන් වෙනවා. ප්‍රශ්නාවලියත් අපි සාකච්ඡා කළා. අපි ඊළඟට එළඹෙන්නේ තවත් අලුත්ම පාඩමකින් එන්සයිම පිළිබඳව ඔබේ දැනුම අවබෝධය වැඩි දියුණු කරන්න. එහෙමනම් එන්සයිම පාඩමෙන් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.